ඔබට සුබ දවසක් සහ සුබ අලුත් අවුරුද්දක්. අපි මේ අලුත් අවුරුද්දේ පළවෙනි ජීව විකාශය. මේක 134 වෙනි එක. මේකේ ඉංග්‍රීසි එක මම කරා 31 වෙනිදා ගිය අවුරුද්දේ. ඉතින් මේක 134 වෙනි එක. මේකේ මාතෘකාව මම කැමතියි කොවිඩ් සයන්ස් සම්බන්ධ අප්ඩේට් එකක් දෙන්න. QR කෝඩ් එක ගැනත් කියලා දෙන්න. ඒ වගේම වර්තමාන කාලයේ වෙන කිසි පරම්පරාවක නොතිබුණු අපි දකින ලක්ෂණ කීපයක් කියලා දෙන්න. ඉතින් දැන් මුලින්ම කියන්න තියෙන්නේ දැන් Pfizer vaccine එක රටවල් කීපයකම අනුමත කරලා ගහගෙන යනවා. Pfizer සහ Moderna vaccine එකේ මූලධර්මය ඒ COVID වෛරසයේ RNA කෑල්ලක්. ඒ කියන්නේ ස්පයික් ප්‍රෝටීන් එක හදන RNA කෑල්ල. ස්පයික් ප්‍රෝටීන් එක කියන්නේ අර උල් පෙනෙන එක. මේකට කොරෝනා වෛරස් කියන්නේ බීටා කොරෝනා වෛරස් සීරීස් එක. කොරෝනා කියන්නේ ක්‍රවුන්. එයාගේ ස්පයික් ප්‍රෝටීන් එකේ තමයි එයා වටකොට තිබෙනවා අර උල් ගතිය. ඒකයි ඒකට කොරෝනා කියන්නේ. නිකන් ඔටුන්නක උල් වගේ. ඉතින් කොහොම නමුත් ඒ Pfizer vaccine එක සහ Moderna vaccine එක ඇත්තම vaccine Sputnik එකත් Oxford එකත් කරන්නේ mRNA කෑල්ලක් වෛරස් එකේ. ඒ කියන්නේ ස්පයික් ප්‍රෝටීන් හදන කෑල්ල යම් ක්‍රමයකින් ඒ කියන්නේ Moderna සහ Pfizer පාවිච්චි කරන්නේ නැනෝ මොලිකියුල් එකක්. ඒකෙන් එයාව අපේ සෛල වලට ඇතුල් කරනවා. ඇතුල් කරලා අපේ සෛලය එයාගේ වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එක හදනවා. එතකොට අපේ සෛලය වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එක හැදුවම අපේ ශරීරයේ ශක්ති ජනක සෛල එයාට විරුද්ධව ප්‍රතිදේහ උපදවනවා. මේක තමයි මූලික දේ. ඒ ප්‍රතිදේහ ඉපදුවම අපේම ශරීරය තුල අපි ඉපදවපු ප්‍රතිදේහ අර අපි හදපු ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධව සංග්‍රාමයකට ඇවිල්ලා එතකොට බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඇතුළු වෙන වෛරසයේ හදන ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධව අපේ ප්‍රතිදේහ තිබෙයි කියලා. ඉතින් මේකේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපිම වෛරස් ස්පයික් ප්‍රෝටීන් එකක් හදන පළවෙනි සැරේ මේකයි. ඒ කියන්නේ වෛරස් mRNA එක අපේ mRNA ලව්වා එයාගේ ප්‍රෝටීන් එක හදනවා. ඒ ගැන විශේෂඥයෝ වෛද්‍ය විද්‍යාඥයෝ ඒ ගැන නොසතුට පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේක දැන් සාමාන්‍යයෙන් phase 2-3 trials යන්න අවුරුදු 3කට වඩා යනවා. මේ පළවෙනි වැක්සින් එක ඒ කියන්නේ phase 3 trials ඒගොල්ලෝ කරා කියලා කියනවා. ඒවල raw data දත්තවත් publish කරලා නැහැ peer review journals වල. එතකොට විද්‍යාඥයෙක්ගෙන් ඇහුවොත් මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද? ඇත්තම විද්‍යාඥයන්ට කියන්න වෙන්නේ අපි ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. ඒ කම්පැනි ඉදිරිපත් කරපු දත්ත විතරයි අපි දන්නේ. ඒකයි ඇත්ත විද්‍යාත්මක තත්ත්වය. සාමාන්‍යයෙන් phase 3 trials publish කරන්න ඕන journals වල. එතකොට peer reviewed වෙන්න ඕන. ඒක peers කියන්නේ වෙන විශේෂඥයෝ වෛද්‍ය විද්‍යාඥයෝ ඒ ගැන කමෙන්ට් කරන්න අවශ්‍යයි. එහෙම කරන්න බෑ. මේක පැන්ඩෙමික් අත්‍යවශ්‍යතාවයක් කියලා තමයි රෂ් කරේ. හදිස්සියේ මේක ඉක්මනින් අප්‍රූවල් ගත්තා. අවුරුද්දක්වත් යන්න ඉස්සෙල්ලා මෙහෙම කිසිම වැක්සින් එකකට මෙහෙම කරලා නැහැ. ඉතින් දැන් අර අපේ ශරීරය තුල මේ හදන ස්පයික් ප්‍රෝටීන් එකයි ඇන්ටිබොඩීස්ුයි එකට යුද්ධයක් කරන්න ගත්තොත් අපේ ශරීරය තුලම සයිටෝකයින් ස්ටෝම් එකක් ඇති වෙනවා. දැනට පේන්න තියෙන්නේ අසාමාන්‍ය ඇනෆිලැක්ටික් ෂොක් තත්ත්ව කීප සැරයක් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපේ මුළු ඉමියුන් සිස්ටම් එක ප්‍රතිශක්ති ජනක පද්ධතිය අර පෙනිසිලින් ගැහුවම සමහරුන්ට වෙනවා වගේ ෂොක් එකකට තමයි ඇනෆිලැක්ටික් ෂොක් කියන්නේ. ඒකට බ්ලඩ් ප්‍රෙෂර් සම්පූර්ණයෙන්ම බහැලා පුද්ගලයා සිහි මුර්ජා වෙනවා. එහෙම නර්ස් කෙනෙක්ටත් වුණා. ඒක ටෙලිවිෂන් එකේ තිබුණා. එහෙම ડોක්ටර් කෙනෙක්ටත් වෙලා තිබෙනවා. ඊට අමතරව ගොඩක් මේ තිබෙනවා ඉමියුන් ප්‍රොබ්ලම්ස්. ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න ඕන ඉමියුන් ප්‍රොබ්ලම් එකක්. ඒවා වළක්වන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා මේ ගැන ප්‍රශ්න තියෙනවා. ඊළඟට දැන් අපේ ශරීරයේ මේ ස්පයික් ප්‍රෝටීන් එක ඇතුල් වෙනවා අපේ CD4 ලිම්ෆොසයිට්ස් වලට.
ඉතින් පේන්න තියෙන්නේ එතකොට අපේ CD4 lymphocytes වලට විරුද්ධව අපේම CD8 T cells CD4 T lymphocytes ප්‍රතිදේහ දරණ ඒවා එතකොට CD8 lymphocytes භක්ෂක නාශක ප්‍රහාරක lymphocytes අපේම lymphocytes වලට පහර දෙයි කියන බයකුත් තිබෙනවා. දැන් COVID pathogenesis එකේ වෙන්නේ ඒකයි. COVID pathogenesis එකේ වෙන්නේ අපේ CD4 lymphocytes වලටත් මෙයා ඇතුල් වෙනවා. හරියටම HIV වගේ COVID ඇතුල් වුණාම අපේම ප්‍රහාරක සෛල අපේම lymphocyte වලටත් පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට සංකීර්ණ විස්තරයක් නිසා දැන් සාමාන්‍ය ජනතාවත් සංකීර්ණ විද්‍යාත්මක විස්තර දැනගන්න වෙලා තිබෙනවා. තව එකක් තිබෙනවා අපේ ඉමියුන් මතකය ප්‍රතිශක්ති මතකය තිබෙන්නේ T cells වල. ඉතින් මේකෙන් T cells කොපමණ උත්තේජවත් වෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. තව එකක් තියෙනවා T cells පමණක් මතකය ගෙනෙන විට අපි innate immunity වල තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි ලෑස්ති වෙනවා ඊළඟට එන විෂ බීජට මුහුණ දෙන්න. නමුත් innate immunity adaptive immunity උනාම ඒ කියන්නේ අපේ ස්වයංක්‍රීය innate සාමාන්‍යයෙන් අපි හදාගත්ත ප්‍රතිශක්තිය සක්‍රීය ප්‍රතිශක්තිය උනාම අනුවර්තීය ප්‍රතිශක්තිය උනාම adaptive immunity උනාම හැමතිස්සෙම ෆයිට් එකකින් තමයි ශරීරය ඇතුලේ තියෙන්නේ. ඒක තමයි ෆ්ලූ ෂොට් එකෙන් ඇති වෙලා තියෙනත් විපාකය. ඒ නිසා අපි දන්නවා ලෝකේ හැම රටේම ෆ්ලූ ෂොට් නිතර ගත්ත රටවල තමයි COVID deaths වැඩි වුනේ. දැන් නැගෙනහිර යුරෝපේ රටවල ෆ්ලූ ෂොට්ස් වැඩි ගන්නේ නැති නිසා COVID death එච්චර වැඩි වුනේ නැහැ. ඉතින් ඔය ඔක්කොම අරගලේ තිබෙනවා මේ COVID එකට වැක්සින් එකක් හදනවා කිව්වම ඊළඟට තව එකක් තිබෙනවා මේ ඒ ස්පයික් ප්‍රෝටීන් සහ අපි හදන ප්‍රතිදේහවල සමහර ප්‍රතිදේහ තිබෙනවා ඒක නියුට්‍රලයිසිං ඇන්ටිබොඩීස් උදාසීන කරන්න. සමහර ප්‍රතිදේහ අපේම ශරීරයේ හදනවා අපේ B cells වලින් මේ අර ඒකට බැඳිලා එතකොට ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හැන්සිං එකක් එනවා. අපේ අනිත් ප්‍රතිදේහ වර්ගය මෙයා එක්ක රණ්ඩු වෙලා නෙමෙයි කොම්ප්ලෙක්ස් වෙලා ශරීරය පුරාම ප්‍රතිශක්ති ආසාදන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව තාක්ෂණික ඒවා ගොඩක් තිබෙනවා -70 degrees වල තමයි ස්ටෝර් කරන්න වෙන්නේ. ගොඩක් වැක්සින්ස් නාස්ති වෙන්න පුළුවන්. දැන් කොහොම වුණත් දැන් ඊයේද පෙරේදද WHO එකෙන් Pfizer වැක්සින් එකට අනුමැතිය දුන්නා. දැන් AstraZeneca කියන කම්පැනි හදන්නේ ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක. දැන් තව එකක් අපි දැනගන්න කැමති මේ ඇන්ටිබොඩි හදන කාර්යය අපේ ශරීරෙම නිපදවන ඇන්ටිබොඩි මේ ක්‍රියාවලිය අපේ ශෛලයේ DNA එකට යටත් කරන්නේ කොහොමද කියලා. මොකද Moderna සහ Pfizer එහෙම යටත් වෙන්නේ නැහැ. ඊළඟට WHO එකෙන් කිව්වා දැන් සුමානකට විතර ඉස්සෙල්ලා big one is coming කියලා. මීටත් වඩා ලොකු එකක් එනවා කියලා. එතකොට ඒක නිකන් apocalyptic prediction එකක් වෙනවා. So when WHO is doing apocalyptic predictions, you wonder whether it is science or what. ඉතින් එහෙම ගෝලීය සංවිධානයක් මේ මීටත් වඩා ලොකු එකක් එනවා කියලා කියන්නේ this is not the big one, expect a bigger one. තව ලොකු එකක් බලාපොරොත්තු වෙන්න කියන්නේ ඒ මොන විද්‍යාවක්ද ඒ ප්‍රශ්නේ තේනවා. ඊළඟට ගැවි සංවිධානය දැන් කියලා තියෙනවා මේ වැක්සින් එක විතරක් මදි. තව වැක්සින් දෙන්නත් ඕන. ඉතින් දැන් මුළු ලෝකෙම නිකන් කන්දක් විලිලා කෙන්දක් හැදුවා වගේ වැඩක් වෙනවා මේක. මොකද තව වැක්සින් කීයක් දෙන්නද? ඊළඟට ප්‍රශ්නයක් එනවා මේ වැක්සින් එක ඇත්තෙන්ම විස බීජ ඇතිවීම වැළැක්වුව වැක්සින් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් නැවැත්තුවෙත් නැහැ. එකිනෙකාගේ ට්‍රාන්ස්ෆෙක්ෂන් නැවැත්තුවෙත් නැහැ. ට්‍රාන්ස්ෆෙක්ෂන් කියන්නේ එක්කෙනෙක්ගෙන් අනික් කෙනාට ස්ප්‍රෙඩ් වීම, පැතිරීම. ඒක නැවැත්තුවෙත් නැහැ. එහෙනම් මොකද්ද මේ වැක්සින් එක කරන්නේ? ඒගොල්ලෝ කියනවා ලෙඩේ හැදුනම ලෙඩේ එච්චර උත්සන්න වීම වළක්වනවා කියලා. ඉතින් එහෙමනම් අපිට තියෙනවා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හෝ ivermectin. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වැඩි හරියක් පාවිච්චි කරේ ප්‍රංශි ප්‍රොෆෙසර් රවුල්ට් ඩීඩර් රවුල්ට්. ඊළඟට ivermectin පාවිච්චි කරලා තිබෙනවා
ඔස්ට්‍රේලියාවේ හැමතැනම පටන් ගත්තේ ප්‍රොෆෙසර් බ්‍රෝඩි. ඒක ස්ථිරම වෙලා තිබෙනවා. ඊළඟට ප්‍රොෆෙසර් හාවි රිෂ් යේල් එපිඩීමියොලොජි ප්‍රොෆෙසර් එයා ඇමරිකාවේ සෙනෙට් එකට ඉදිරිපත් කරා විද්වත් වාර්තාවක් ඇයි හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් සාර්ථකයි කියලා. ඒක මේ ගොඩක් බොරු සාක්ෂි ඉදිරිපත් කරා early home treatment අසාර්ථකයි කියන්නේ. නමුත් early home treatment කරන රටවල් වල මරණ වේගය හරි අඩුයි. දැන් ඉන්දියාවේ ගෙදරට පැක් එකක් දෙනවා PCR positive වුණු හැමෝටම හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්, විටමින් D, zinc, aspirin, low dose aspirin සහ omeprazole. ඒ මොකද low dose aspirin දෙන්නේ මේ COVID ආසාදනය ලං එකේ පෙනහල්ල ඇති වෙනකොට වෙන්නේ මේකයි. දැන් පෙනහල්ලේ තියෙනවා ගර්ත අර වායු කුහර එළියෙන් එන වායුව ඔක්සිජන් එක්ක එනවා. එතකොට ඇල්වියෝල මෙම්බ්‍රේන් එක තියෙනවා. මේ පැත්තෙන් ලේ එනවා. එතකොට කැපිලරි මෙම්බ්‍රේන් එක තියෙනවා. ඒකයි අපි ඒකට කියන්නේ ඇල්වියෝල කැපිලරි මෙම්බ්‍රේන් කියලා. දැන් මොකද අවශ්‍යතාවය? ලේ වලින් එන්නා වූ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඕන. මොකද ශරීරයේ එකතුන ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් පුප්පුසිය ධමනිය ඔස්සේ ලං එකට එනවා. පෙනහල්ලට එනවා. එතකොට මේ ලේ වල තියෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඕන. එළියෙන් එන වායු වාතයේ තිබෙන ඔක්සිජන් ඇතුල් වෙන්න ඕන. ඒකට කියන්නේ ඩිෆියුෂන් විසරණය. ඉතින් වෙන්නේ නැත්තේ මොකද්ද? මේ කොවිඩ් ප්‍රතික්‍රියාවේදී ඉමුනෝපැથોලොජි එකක් වෙනවා. මේ ඒක ඉමුනෝපැથෝලොජි එකක් වෙලා මේ පටලයට හානි වෙන නිසා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එළියට දාන්නත් බැරි වෙනවා. ඔක්සිජන් ඇතුළට ගන්නත් බැරි වෙනවා. ඉතින් මේක බොහොම පැහැදිලිව විස්තර කරා ප්‍රොෆෙසර් ශරීෆ් සල්ටාන්. ඉතින් මේක තේරුම් ගත්තේ නැති නිසා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ වෙනකම්ම විතර මිනිස්සුන්ව වෙන්ටිලේටර්ස් වල දාලා ඒගොල්ලෝ මැරුණා ගොඩක් කිසිම හේතුවක් නැතුව. ඉතින් එංගලන්තේ එහෙම ඒගොල්ලන්ට early home treatment ඒ කියන්නේ ගෙදරදී ඉස්මන්ට දෙන්න පුළුවන් ප්‍රතිකාර දුන්නෙත් නැහැ. ඒගොල්ලන්ග මේ හුස්ම අමාරු වෙනකොට ඒගොල්ලන්ට වෙන්ටිලේටර්ස් දුන්නාම ලං එක ඩැමේජ් වෙලා මැරුණා. ඉතින් දැන් ඒ කාලෙම මාර්තු මාසෙම ප්‍රොෆෙසර් ශරීෆ් සල්ටාන් president of International Vascular Surgeons Association එයා කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ රුධිර විසරණය නිසා දියුත්තේ 100% ඔක්සිජන්. ඒකට කියන්නේ CPAP කියලා. ඒක සාමාන්‍ය ස්පිරිතාලයක ඕනෑම තැනක දෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනනේ කතන්දරේ වෙන්ටිලේටර්ස් නැති වෙයි, ICU ඉඩ නැති වෙයි. ඒක වාට්ටුවේ කරන්න පුළුවන්. ඒක ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඔක්සිජන් දෙන එක. ඉතින් එහෙම ඉන්දියාවේ ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ එච්චර හොස්පිටල් තදබදුනේ නැහැ. ඒ වුණත් අපි අමුතුවෙන් ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් ඇරියා පාඨශාලාවල එහෙම ලංකාවේ ඉතින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙනවා. ඉතින් මේ ටික කිව්වේ අර early home treatment දුන්නේ නැතුවම මිනිස්සු මැරෙනවා. මිනිස්සු මැරුණාම මේක හරි නරක පැන්ඩෙමික් එක ප්ලෑන්ඩෙමික් එකක් වෙනවා. ඒකට ප්ලෑන්ඩෙමික් කියන්නත් පුළුවන්, ඉන්ෆොඩෙමික් කියන්නත් පුළුවන්. මොකද PCR+ කියලා ලොකු අනතුරක් අඟවනවා. ඊළඟට මේක ස්කෑම්ඩෙමික් එකකුත් වෙලා. ස්කෑම් කියන්නේ මේ මහ ජනතාව මුලා කරන්නා වූ දත්ත තුලින්. ඒකට කවුද ක්‍රියා කරන්නේ? ෆේක් සයන්ටිස්ට්ලා, ව්‍යාජ මීඩියා, ව්‍යාජ පොලිටිෂියන්ස්ලා සහ ව්‍යාජ ඉකොනොමිස්ට්ලා. මේකේ ඔක්කොම පරමාර්ථය දේශයන්ගේ ආර්ථිකයත් පාලනයත් ග්ලෝබල් ඔලිගාර්ක්ස්ලා ටික දෙනෙක් අතට ගන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා humans are the biohazard. ඉතින් මේ public health threat එකක් මවලා ඒ තුලින් රටවල් වලට මේ පාලනය ගැන තමයි හදන්නේ. ඉතින් QR code කියන්නේ ඉස්සලම චීනේ තමයි ඒක ගැන කතා කරේ. මේ හැම වැක්සින් එකක්ම ගත්ත බවට කෝඩ් එකක් නැත්තම් සුපර් මාකට් වලට ඇතුල් වෙන්න බෑ, වැඩට යන්න බෑ, ෆ්ලයිට්ස් වල නම් යන්නම බෑ. ඒ විදිහට ලෝකේ හදාලා තියෙන්නේ දැන්. මොකද මේ පැන්ඩමික් එකට තියෙන බය නිසා. ඒ තත්ත්වයට ලෝකේ පත් කරන පිණිස වෛරස් එක හැදුවා. ඒ ගැන මම ගොඩක් ක්ලිප්ස් කරලා තිබෙනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මම ඉන්නේ ලංකාවේ of course. My last post was as head of Department of Pharmacology in a state medical faculty. So most of my academic
details are on pharmacology. නමුත් මේ පැන්ඩමික් එක කාලය අපිට සිද්ධ වුණා immunology, virology, pathology ආයෙත් බලලා ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා තේරුම් ගන්න. So what is happening is මොකද්ද වේගන යන්නේ ගොඩක් රටවල් වල අවුරුදු 70 සයන්ටිස්ට්ලා දැන් රිටයර් වෙගෙන යනවා. ඉතින් Lancet journal එක, NEM journal එක, New England Journal of Medicine, NEJM එක ඒ වල හිටපු එඩිටර්ස්ලා නෙමෙයි ඉන්නේ. දැන් තරුණ එඩිටර්ස්ලා කැලක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ආණ්ඩුවලටත් අනුශාසනා කරන ඒගොල්ලෝ මේ complete global view එක අනුව තමයි යන්නේ මේ ගැන. මොකද්ද global මතය? No early treatment. නමුත් Dr. Peter Belo Texas Heart Medical Center එකේ සහ ගොඩාක් අය පෙන්නලා තිබෙනවා. මම මේ නම් කිව්වේ ඒ නම් හොයලා බලන්න පුළුවන්. early home treatment දුන්නා නම් pandemic එක කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. ඊළඟට දැන් ළඟදී කතන්දරයක් ඇති වුණානේ මේ අලුත් ස්ට්‍රේන් එකක් ඇති වෙලා තිනවා කියලා එංගලන්තේ ඒක හරි ඉක්මනින් පැතිරෙනවා කියලා. දැන් ඇත්ත මේකයි. ප්‍රොෆෙසර් ලිවර්මෝර් සහ අනිත් අය නම් බලන්න එතකොට ඒගොල්ලෝ පැහැදිලිව කිව්වා මේ ස්ට්‍රේන් එක එංගලන්තේ තිබුණා සැප්තැම්බර් මාසේ ඉඳලා. මේක මේ දෙවනි සැරේ අලුතෙන් පැතුරුනේ ෆ්ලූ ෂොට්ස් දෙන්න ගත්තම PCR positives වැඩි වෙන්න ගත්තා. ඉතින් මම මීට ඉස්සෙල්ලා කරලා තිබෙනවා PCR පරීක්ෂණයේ ප්‍රශ්නේ මේකයි. PCR පරීක්ෂණය රැඳී පවතින්නේ ඒ වෛරස් ජෙනෝම් එකේ gene sequences 3ක් විතර දාලා probes primers හදලා මේක කරන්න ඕනේ. ඊළඟට අපි උගුරෙන් ගත්ත එක amplify කරනවා. කී චක්‍ර කීයක්. එතකොට ඒකට කියනවා how many cycles, cyclic times. එතකොට 17 සැරයක් පමණක් නම් සාන්ද්‍රණය කරේ. එතකොට positive result එකක් ලැබුණොත් 100% chance එක තියෙනවා ජීවත් වෙන වෛරස් එක live virus එක එම පුද්ගලයා තුළ තියෙයි කියලා 17 සැරයක් විතර නම් cyclic times කරේ. amplification කරේ. amplification සාන්ද්‍රණය 25 සැරයක් කරොත් එතකොට 70ක් විතර live virus එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 30ක් බොරු නෑ false positive. cyclic times 30ක් කරොත් එතකොට virus එක තියෙයි කියලා අනුමාන කරන්න පුළුවන් 120ක පමණයි. 80ක වෛරස් එක නැහැ. ඉතින් ලංකාවේ ගොඩක් තැන්වල PCR ටෙස්ට් එක cyclic times 30ට වඩා කරනවා. දැන් මේ ගැන දිගට කතා කරලා තිබෙනවා ප්‍රොෆෙසර් කාල් හෙනගන් ඔක්ස්ෆර්ඩ් එක්කෙනා, ප්‍රොෆෙසර් ඩොක්ටර් මයිකල් ඊඩන් ෆයිසර් එකේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයා, ඩොක්ටර් වෝඩැග් යුරෝපා සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයා සහ ඕගලන්ට බලන්න පුළුවන් time of recovery website එක. ඒ වගේම WDA World Doctors Alliance website එක. ඒක ලෝක ප්‍රසිද්ධ මහාචාර්යවරු මේ website දාලා තියලා ඒගොල්ලෝ කියනවා මේ යන මතය වැරදි. මේක false විද්‍යාත්මක මතයක්. මේ නිසා පෝර්චුගල් වල senior lawyers ලයි senior scientists ලයි කහවලා නඩුවක් දැම්මා සුප්‍රීම උසාවියේ. ඒගොල්ලෝ කිව්වා රිට් එකක් ගෙනාවා මේ ෆේක් සයන්ස් අනුව පෞද්ගලික එන්ටර්ප්‍රයිස් වැසීම ෂට්ඩවුන් කිරීම නවත්තන්න කියලා ඒගොල්ලෝ ඔප්පු කරා සුප්‍රීම කෝට් එකට පෘතුගාලයේ මේම ෆේක් සයන්ස් මේ ඇත්ත සයන්ස් නෙමෙයි කියලා. පෘතුගාලයේ සුප්‍රීම කෝට් එකේ ඒක පිළි අරගෙන ඒගොල්ලෝ කිව්වා no more shutdown කියලා. දැන් එවැනිම කේසස් ඉදිරිපත් කරනවා. කවුද ඉදිරිපත් කරන්නේ? ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ සහ ජ්‍යෙෂ්ඨ සයන්ටිස්ට්ලා. මොකද ඔවුන් මේ මතයට එකඟ නැහැ. මේ විද්‍යාත්මක මතයට ඔවුන් එකඟ නැහැ. දැන් ජර්මනි වල, ස්විට්සර්ලන්ඩ් වල, නෙදර්ලන්ඩ්ස් වල, බෙල්ජියම් වල ගොඩක් සීනියර් ડોක්ටර්ස්ලා, සීනියර් සයන්ටිස්ට්ලා, ලෝයර්ස්ලා එකතු වෙලා මෙවැනි රිට් උසාවියේ ෆයිල් කරගෙන යනවා ප්‍රයිවට් එන්ටර්ප්‍රයිස් වැහීම නවත්තන පිණිස. ඉතින් අපේ ලංකාවේ රජය ගොඩාක් උත්සාහ කළා තිබෙනවා කෙසේ හෝ ජන ජීවිතය කරගෙන යන්න නොඑක් බාධා මැද්දේ නමුත් ඉතින් මේක තමයි දැනට තිබෙන scientific assessment එකේ තත්වය. දැන් Pfizer vaccine එක මම කිව්වා WHO අනුමත කරලා තිනවා. ලංකාව බලාපොරොත්තු වෙනවා Oxford vaccine එක ගෙන්න ගන්න. ඉතින් ඔය ඒකේ මූලික issues ඔහම තියෙනවා. දැන් තව research එකක් පෙන්නලා තිබෙනවා
විටමින් D යුතු ප්‍රමාණය ගත් කල මේ risk of covid risk mortality morbidity 70ක් අඩු වෙනවා කියලා. ඒ නිසා හැමදාම විටමින් D ගන්න, හැමදාම විටමින් C zinc ගන්න, විටමින් C ගන්න. ඉතින් ඒ වලින් කිසිම වැඩි වියදමක් නැතුව අන්තරාවක් නැතුව risk morbidity mortality risk එක අඩු කරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් එනවා වැක්සින් එකක් අවශ්‍ය ඇයි කියලා. ඉතින් ඔක තමයි දැනට කොවිඩ් වල කතන්දරය. දැන් අලුත් ස්ට්‍රේන් එකක් පැතිරෙනවා. ඒක බොහොම ඉන්ෆෙක්ෂස් කිව්වට සයන්ටිස්ට්ලා අහලා තියෙනවා කවුද ඒක කිව්වේ කියලා. ඒව අර එංගලන්තේ මැට් හැන්කොක් හෙල්ත් සෙක්‍රටරි දේශපාලනඥයෙක් අවුරුදු 45 කෙනෙක්. එයා තමයි හැමතිස්සෙම shutdown කියන්නේ. ඒගොල්ලෝ තමයි කිව්වේ. එතකොට සයන්ටිස්ට්ලා ගොඩක් අහලා තියෙනවා who are you to make scientific statements before we have taken the results කියලා. ඉතින් ඔය වගේ ලොකු කතන්දරයක් යනවා. මේක නැරටිව් එකක්. මේක එපික් එකක්. මේක සාගා එකක්. ඒ කියන්නේ මේ මවා පාපු කතන්දරයකුත් මේ අතරතුර යනවා. නමුත් අපි අපේ සෞඛ්‍ය සඳහා සනීපාරක්ෂක නීති රැකගමු. පාටිකල් එකක් තිබෙනවා. ඒ පාටිකල් එකකින් ඉන්ෆෙක්ෂන් වෙනවා. එතකොට ඔබට ඩයබටිස් තිබෙනවා නම්, හයිපර්ටෙන්ෂන් තිබෙනවා නම්, ඔබ ස්ථූල නම්, ඔබෙසිටි තිබෙනවා නම්, වෙන ප්‍රතිශක්තිය ඌන කරන සාධකයන් ඔබේ තිබෙනවා නම්, කැන්සර්, රීනල් ඩිසීස් වගේ ඒ අයට කොවිඩ් අමාරු වෙනවා. ඉතින් ඒ අයව අපි ශීල් කරනවා. ඒකාන්තයෙන්ම ශීල් කරනවා. ඉතින් දැන් ওই ටික තමයි දැන් මේ අලුත් ස්ට්‍රේන් එක ගැන අලුත් කතන්දරයක් හදලා තිනවා. ඒක ළමයින්ටත් හැදෙන්න පුළුවන්, තරුණයටත් හැදෙන්න පුළුවන්. ඒව ඉතින් කතන්දර. විද්‍යාත්මක දත්ත වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට හැදෙන්නේ නැහැ කියලා මුලින් තිබුණ නිසා දැන් ඒ ගැන අලුත් කතන්දරයක් ඉංග්‍රීසියෙන් කියන this is the narrative. මේක තමයි කතා පුවත ඉදිරිපත් කරන්න හදන. දැන් මම බලන්න යනවා එතකොට මේ කාලය ගැන දැන් මෙතක ඉඳලා මම මේ කියන්න යන්නේ පොඩි මේ scientific අදහස් නෙමෙයි. මම මේකට කියන්න පුළුවන් what shall I say? There is another source of information I carry. ඉතින් මේ කාලේ මොනවද මේ QR code කියන්නේ මම කලින් කිව්වා. ඔක්කොම ලෝකේ ඔක්කොම ජනගහනය වැක්සින් එකක් ගන්න ඕන. ඒ ගත්ත බවට ඩිජිටල් සහතිකයක්. ඉතින් මේ බයිබලයේ කියන පොතේ අන්තිම පොතේ ඒකට කියන්නේ රෙවලේෂන් හෙවත් එලිදරව් පොත. ඒ පොතේ තිබෙනවා පරිච්ඡේදයක් 13 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා පොඩ්ඩක් අහලා බලන්න. ලොකු කුඩා පොහොසත් දිලිඳු දාස නිර්දාස යන සියල්ලන්ට 18 තමුගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත් ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය. ඒ කියන්නේ මේ වර්ල්ඩ් ක්ලාස් රූලර් කෙනෙක් ඇලෙක්සැන්ඩර් වගේ, නැපෝලියන් වගේ, හිට්ලර් වගේ හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්න විකුණන්නට නොපුළුවන් වන හැටියට සලස්වන්නේ. ඉතින් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මුර්ගයා කිව්වේ මොකද කියලා. මේ පොතේ තිබෙනවා political realities given in parables and pantomimes. ඉතින් ඒ political pantomimes කරනකොට බබිලෝනියේ නෙබුකඩ්නෙසර් අධිරාජයා ගැන කිව්වා ලයන් වගේ කියලා, සිංහයා වගේ කියලා. එතකොට ඩේරියස් ගැන කිව්වා වලහා වගේ කියලා. ඒගොල්ලන්ගේ ලක්ෂණ. එතකොට ඇලෙක්සැන්ඩර් ගැන කිව්වා දිවියා වගේ, ලෙපර්ඩ්. මොකද ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ ඉඳලා ලෝකය ජයග්‍රහණය කරා බොහොම වේගයෙන්. අවුරුදු 33 වෙනකොට එයා මැරුණා. ඉතින් එයා බොහොම වේගයෙන් ගමන් ගත්ත නිසා දිවියා වගේ. එම නිසා මේ ලෝකයට තර්ජනයක් වන තරම් පාලන වර්ග ඉදිරිපත් කරපු අයට මුර්ගයා කියන වචනය පාවිච්චි කරනවා. දැන් මේ කාලෙත් එහෙම මුර්ගයා කියලා යට කියන්නේ බීස්ට්. උගේ නාමය හෝ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් නොපුළුවන් වෙන හැටියට සලස්වන්නේ. ඉතින් දැන් මේක බොහොම පරණ කතන්දරයක්. මේක කිව්වේ ක්‍රිස්තු වර්ෂ 96 දී විතර. ජීසස් ක්‍රයිස්ට් මැරුණේ ක්‍රිස්තු වර්ෂ 33 නේ. ඉතින් මේ පරණ කතන්දරේ දැන් අපිට ටිකක් පුදුමයක් වෙනවා. මේ මුළු ලෝකේ හැමෝටම මාක් එකක් ගන්න සලස්වනවා කියන වැඩේ දැන් අපේ කට ළඟට අත ළඟට ඇවිල්ලා තිනවා QR code කියලා. ඒක අපි ඇතුළට චිප් එකක් දායිද, SIM එකක් දායිද, ඒක ඇඩ්මිනිස්ටර් කරන්නේ කොහොමද මම දන්නේ නැහැ. නමුත් මේ පරණ පොතේ කියලා තිනවා QR code එකක් වගේ, එහෙම නැත්නම් ලකුණක් නැතිව
buying selling මොකුත් කරන්න බැරි කාලයක් එනවා කියලා. දැන් මම අදහස් කරන්නේ සමහර රටවල් මේකට එකඟ වෙනවා, සමහර රටවල් මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද මේ පොතේම තැනක තියෙනවා some nations will be called sheep. ඒගොල්ලන් ගැන කියනවා මා නිර්වස්ත්‍ර සිටි කල මාව බලාගත්තා, මා hungry බඩගිනි වූ කල මට කෑම දුන්නා, මා පිපාසා වූ කල පිපාසාව දුන්නා, මා ආගන්තුකෙකු වූ කල ඔබ මාගේ ගෙදරට ගත්තා, මා ලෙඩ වූ කල මා බැලුවා, හිරේ දැම්මම හිරේ ඉන්නව බලන්න ගියා. එතකොට මේ කාරණා 6ක් ලෝකේ කරගෙන බඩගින්න පිපාසා කියන වතුර හරිම අමාරු වෙන කාලයක් එනවලු. එතකොට ලෙඩ රෝග, නිර්වස්ත්‍රකම, all kinds of things that have been, nakedness has become an industry. එතකොට මේ ගෙවල් අහිමි වීම, migrants ලා ඇති කිරීම, engineered migrations, ඊළඟට මේ හිරේ දැමීම. එතකොට සමහර රටවල් වල මේක ශීඝ්‍රයෙන් වෙනවලු. නමුත් අනෙක් රටවල් එහෙම වෙන්නේ නැතිලු. ඉතින් ඒ ඔය වගේ වෙන රටවල් වලට කියනවා එළු වර්ගයා කියලා, මේ පැරබල් එකේ goat kind, අරවා වලින් වළක්වා ගන්නා වූ එහෙම දේවල් වලට අහු වෙන්නා වූ අයට කියනවා lamb kind කියලා. So two kinds of nations. එතකොට දේශයන් වර්ග දෙකක් ගැන තමයි මේ කියන්නේ. කොමාරි මේ පරණ පොතේ තිබෙනවා කාලයක් එනවලු ඒ ලකුණ වන මුර්ගයාගේ නාමය හෝ ඌගේ නාමය ගන්නට ඇත්තාට මිස අන්කිසිවෙකුට මිලයට ගන්න. No buying or selling without that mark. You must be impressed by the fact that this old book is saying this. ඉතින් මේ පරණ පොත දැන් වර්තමාන කාලේ හැමෝටම දෙන්න හදන ලකුණ ගැන පරණ පොත කියලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හිත යොමු කරන්න අවශ්‍යයි. මේකේ 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ තව එකක් කියනවා. එබැවින් මරණයද, ශෝකයද, pestilence, plagues and pestilence එන පීඩා එක පිට එන දවසක් තියෙනවා. එක දවසකින් එනවලු. 10 වෙනි පදයේ කියනවා අහෝ මේ නුවරවල්, බලවත් නුවරවල් එක පැයකින් ඔබේ විනිශ්චය පැමිණෙන. ඒ කියන්නේ බලවත් නුවරවල් එක පැයකින් වැසෙන හෝ ආර්ථිකය අකර්මණ්‍ය වන කාලයක් එනවා. දැන් අපේ කාලේ මේක වුණා. මේක පරණ පොතක්. ඊළඟට 17 වෙනි පදයේ කියනවා සරසුනා වූ නුවර එක පැයකින් එපමණ මහත් ධනයක් නැති වී ගියේ. එක පැයකින් ගොඩක් නගරවල ධනය නැති වී got bust. දැන් එංගලන්තේ විතරක් track and trace system එකට වීදම් කරලා තියෙනවා British pound million 22ක්. British pound million 22ක්. ඒ කියන්නේ අපේ බිලියන් සමාන British pound බිලියන් 22ක්. ඒ කියන්නේ අපේ ලංකාව මේ ලංකාවේ ආර්ථිකය අවුරුදු 10ක් කරන්න ඇති බ්‍රිතාන්‍ය track and tracing වලට වියදම් කරලා තිබෙන වියදීම මොන තරම් අපරාධයක්ද නේද? So these are some of the things. Few more things. There is going to be a generation that is going to put down everybody. They are not going to listen to anybody. They are going to put down everybody. The generation එකක් එනවලු බාල අය මේ කිසිසේත්ම වැඩිමහල්ලුන්ට සලකන්නේ නැති ජෙනරේෂන් එකක් එනවා කියලත් මේ වගේ කාලෙක මේ දේශපාලන ලෝකේ ගැන කියලා තිබෙනවා, පබ්ලික් හෙල්ත් ගැන කියලා තිබෙනවා, ආර්ථික ලක්ෂණ ගැන කියලා තිබෙනවා. මේ බලන්න මේක මුළු ආහාර පානය, වෘත්තිය, බලවන්තයා හා යුද්ධකාරයා, විනිශ්චයකාරයා සහ ප්‍රපේතවරයා, පේන කියන්නා වැඩිමහල්ලා, පනසාධිපතියා, ගරුතර තැනැත්තා, මන්ත්‍රියා, දක්ෂ ශිල්පියා ඔක්කොම දමාම් දන්න තැනැත්තා පහ වෙනවා. දරුවන් ඔවුන්ගේ අධිපතීන් ලෙස පත් වෙනවා. බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩු කරනවා. ඒ කියන්නේ මම කිව්වේ විද්‍යාලෝකයේ අවුරුදු 70 ජ්‍යෙෂ්ඨය දැන් අයින් කරලා තිබෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ වැරදි විද්‍යාව. මෙහෙම කරන්න එපා. මේක බොරු විද්‍යාවක්. ඒගොල්ලන්ගේ සලකන්නේ නැහැ. මම නම් කීපයක් කිව්වා. ප්‍රොෆෙසර් සුනේත්‍රා ගුප්තා, ප්‍රොෆෙසර් වෝඩෙක්, ප්‍රොෆෙසර් මයිකල් යාඩන්, ප්‍රොෆෙසර් ඩොලරෙස් කහිල්. ඒගොල්ලෝ ලෝක ප්‍රසිද්ධ ප්‍රොෆෙසර් හාවි රිෂ්, Yale epidemiology professor. ඒගොල්ලෝ කියන ඒවා සලකන්නේ නැතුව වෙන කණ්ඩායමක් රටවල් මෙහෙම රටවල ඔක්කොම ආර්ථිකය තම අතට ගන්නා වූ
සැලැස්මක් තිබෙන බව පේනවා. විශේෂයෙන්ම ළමයින්ගේ ජීවිතයට අහිතකර දේවල් ගොඩක් ඇවිල්ලා ඩිජිටල් ස්ක්‍රීන් එක තුලින් ගොඩක් පාලනයක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මම ඩිජිටල් so if you want ඔබට අවශ්‍ය නම් මම මේ එක එක සබ්ජෙක්ට්ස් ගැන කරලා තියෙන ක්ලිප්ස් මේක 134 මට පැහැදිලිව සබ්ජෙක්ට් එක කියලා එව්වොත් අපිට ක්ලිප් එක එවන්න පුළුවන්. නැත්නම් මගේ YouTube එකට යන්න පුළුවන්. ටයිම්ලයින් එකේ තිබෙනවා. අපේ ටෙලිෆෝන් WhatsApp නම්බර එක 077 49 59 214. COVID සයන්ස් ගැන, ඩිජිටල් සයන්ස් ගැන, බ්‍රේන් බ්‍රයිට්, හැපියා මම ගොඩක් දේවල් කරා මේ කාලේ ළමයින්ව මේ මෙවැනි යොමුවකින් වළකා ගන්නට කරන්න අත්‍යවශ්‍ය දේවල්. ඒ ළමයින්ට කවදාකවත් ජජ්මන්ට් කතා කරලා හරියන්නේ නැහැ, පනිෂ්මන්ට් කතා කරලා හරියන්නේ නැහැ. ඒ ළමයින්ට කතා කරන්න ඕන ඉම්ප්‍රූව්මන්ට්, ඉදිරි වර්ධනය. You have to get out of retributive justice. ඒ කියන්නේ මේ මම දෙනවා හොඳ දෙයක් දෙනවා අරක දෙන්නේ නැහැ මෙහෙම කරොත් ඒගොල්ලොත් එතකොට එදිරිවාදු වෙනවා. because this is a fight flight fright generation. මේගොල්ලෝ ත්‍රාසය අත්දැකීමින් ත්‍රාසය එක්ක ජීවත් වෙන පරම්පරාවක්. අම්මලා තාත්තලා දන්නේ නැහැ ඒගොල්ලෝ ඩිජිටල් ස්ක්‍රීන් එකට ගියාම කොහේ යනවද කියලා. ලිංගික රූප විතරක් නෙමේ sci-fi මනස්ගත. ඒගොල්ලන්ගේ මුළු imagination එක sci-fi gone crooked. Their virtual reality has become ඒගොල්ලෝ හිතන්නේ reality කියන්නේ fake monsters කියලා. ඒගොල්ලන්ගේ imagination එක එහෙම් පිටින්ම temporal lobe එක බොහොම අධිවේගී වෙලා තිබෙන්නේ. So there ADHD වලට ප්‍රධාන හේතුව ඒකයි කියලා මම දැන් විද්වත් සමුළුවක් කරලා තිබෙනවා අපේ SLM එකකට. කවුරුරි ડોක්ටර්ස්ලා අහගෙන ඉන්නවා නම් කරුණාකරලා මට WhatsApp එකට එවුවොත් මම එවන්නම් ඒ විද්වත් සමුළුවේ lecture presentation how attention deficit hyperactivity and inattention is stimulated by the digital screen and that has become ADHD. ඉතින් දැන් මේ පසුගිය අවුරුදු 30 විතර ලෙඩ රෝග සන්දානගත රෝග ලක්ෂණ සන්දානගත කරලා ලෙඩක් හදනවා. ඒ ලෙඩේට අවශ්‍ය බෙහෙත් ෆාමා එකෙන් කියනවා. එතකොට ජර්නල්ස් වල එඩිටර්ස්ලා සහ රිසර්ච් කරන අයට කම්පනීස් හදලා ඒවා ෆන්ඩ් කරනකොට intention of the pharmaceutical manufacturer gets researched. ඉතින් ඒ pharmaceutical ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කෙනානේ මේවා ෆන්ඩ් කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේම වැඩක්. ඉතින් ඒගොල්ලෝ ෆන්ඩ් කරපු රිසර්ච් වලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ ඩ්‍රග් එක විකුණ ගන්න පුළුවන් රිසර්ච් රිසල්ට් එකක් තමයි. ඉතින් ස්ටැටිස්ටික්ස් දැම්මම ඕනෑම raw data එකක් වහන විදියට statistical calculations කරන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම දැන් clinical trial එකක් කරලා report කරාම අපිට සිද්ධ වෙනවා raw data දෙන්න කියලා ඉල්ලන්න. නැත්නම් statistically stratified data says one thing. Raw data is another thing. Statistics කියන්නේ නැති දේ ඇති කරන්න පුළුවන් දෙයක් තමයි statistics කියන්නේ pharmaceuticals වල. ඉතින් මේක මගේ විෂය. If you want to check me out, I am published on PubMed on low dose aspirin වගේ විෂයන් කීපයක් ගැන මම කරපු research articles තිබෙනවා NIH එකේ PubMed database එකේ. ඒ ටික මම කිව්වේ මම මේ වගකීමක් ඇතුව කියන්නේ. ඉතින් පළවෙනි කොටස මම කිව්වේ COVID science update එකක්. දෙවෙනි කොටස මම කිව්වේ මේ කාලේ වේගන යන සිද්ධි තුල වෙන පැත්තක් තිබෙනවද? තව එක පැත්තක් දිහා බලන්න මේ ecological disasters ගැන හැමතිස්සෙම ලොකු කචල් එකක් යන නිසා මේ බලන්න මේක ඔබ ඇහුවම තේරෙයි මේ වගේ කාලයක් පැමිණ තිබේ කියලා. මෙහෙම එක විස්තර කරලා තිබෙන්නේ මුහුදෙත් රළ ගැහිමෙත් ഘോഷාව නිසා වන වියවුලෙන් පොළවේ ජාතීන්ට දුක් වේදනා වන්නේය. ඒ කියන්නේ ocean warming, ocean phenomena ගැන ලොකු බයක් එනවා කියලා. ඉතින් ඇත්තෙම global warming කියලානේ කියන්නේ. ඇත්තෙම වෙලා තියෙන්නේ මුහුදු පත්ලේ තිබෙනවා විශාල වර්ගඵලයක්. ඇට්ලාන්ටික් සාගරයේ පතුලේ තිබෙනවා එවරස්ට් කඳු වලට වඩා උස කඳු. මොකද වතුර යට සාගර යට පොළවේ පෘෂ්ඨියේ වර්ගඵලය වැඩි පොළව මතු පිට වර්ගඵලයට වඩා.
ඒ නිසා ඔක්සිජන් චක්‍රයේ ක්‍රියාත්මක වුණේ එහෙම වැඩි හරියක් පොළොව උඩ තියෙන ගස් වලින් නෙමෙයි පොළොව යට තිබෙන සාගර පතුලේ තිබෙන ගස් වලින් මේ වෘක්ෂලතාදී. ඉතින් මුළු සාගර පතුලම වැහිලා තිනවා small plants and vegetations. ඒගොල්ලෝ තමයි අපේ ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඔක්සිජන් නිෂ්පාදනය කරනවා අපේ corals වලින් තමයි සාගර වතුරේ දිය වෙන කාබන් ඩයොක්සයිඩ් උදාසීන කරන්නේ. ඉතින් corals නැති වුණොත් එහෙම corals තමයි pH balance එක තියාගන්නේ මුළු ලෝක ගෝලේ. දැන් අපේ ඇඟේ pH balance එක තියාගන්නේ කවුද? අපේ කිඩ්නි එක. ඉතින් අපිට කිඩ්නි දෙකක් තිබෙනවා. අපේ කිඩ්නි වලින් 3න් 2ක් නැති වුණොත් chronic renal failure එනවා. කිඩ්නි වලින් 3න් 2ක් නැති වෙනවා කියන්නේ එක කිඩ්නි එකක් සම්පූර්ණයෙන්ම නැති වෙලා අනිත් කිඩ්නි එකේ 3න් එකක් ගියොත් එතකොට අපේ කිඩ්නි එක 33% වලට බැස්සම renal failure එනවා. දැන් ලෝකෙම corals 40% අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒක තවත් අඩු වුණොත් මොකද වෙන්නේ? ලෝකේ නිෂ්පාදනය වෙන කාබන් ඩයොක්සයිඩ් හසුරුවා ගන්න බැරි වෙනවා. එතකොට ලෝකේ pH එක ඇසිඩික් වෙනවා. සාගරයේ pH ඇසිඩික් වුණොත් කිසිම ජීවයකට ජීවත් වෙන්න බැරි වෙනවා. එතන තමයි ප්‍රශ්නේ. ඉතින් මේක කියලා තිබෙනවා මේ සාගරයේ වෙන දේවල් ගැන මෙහෙම අර්ගලයක් එන කාලයක් තියෙනවා කියලා. මේ සාගරයේ ගෝසාව මේකෙන් මිනිස්සු වියවුල් වෙනවා, බය වෙනවා. ඉතින් සාගරයට මෙහෙම වෙලා තියන්නේ ඇයි? 1960 ඉඳන් අපි ජෝන් මේනාඩ් කීන්ස්ගේ economics තමයි කරන්න ගියේ. මොකද්ද ජෝන් මේනාඩ් කීන්ස් කිව්වේ? ඒකට කියන්නේ Keynesian economics කියලා. කියන්නේ යා කිව්වා increase the demand and then drive production. Then the increase in demand, increase in supply. ඉල්ලුම වැඩි කරන්න එතකොට සැපියුම වැඩි කරනවා. එතකොට eternal growth වෙනවා තමයි මේ economic growth හැමදාම කරන්න පුළුවන් තමයි එම කිව්වේ. ඉතින් මොකද උනේ? 1960 දී ලෝකයේ ආර්ථිකයෙන් 30%ක් ගියේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපයන්න. අත්‍යවශ්‍ය සේවා. දැන් ලෝකේ production ඔක්කොම වැඩියෙන්ම GDP turnovers තියෙන්නේ එක ආයුධ දෙක first armament, 2 motor vehicles, 3 fashion industry, cosmetic industry, toy industry, confectionaries industry and pharmaceutical industry. මේවා තමයි ලෝකේ දැන් ලෝකේ ලොකුම threat එක public health threat කරවලානේ තිබෙන්නේ. එතකොට ඔබට තේරෙයි ලෝක ආර්ථිකය කොහොමද drive වෙන්නේ කියලා. ඔබ ටිකක් කල්පනා කරලා බැලුවද ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එකේ මොකද කොවිඩ් ගැන කතාවක් නැත්තේ? Amazing, isn't it? African continent, no talk about COVID. Why? Think about it. ඉතින් මම කතා කරා ඇති මං හිතන්නේ ඔබ අසා සිටියට බොහොම ස්තුතියි. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි නැවත සැරයක් තව එකක් මම කියන්න තියෙනවා. So man made science God. ඉතින් මේ දේවත්වයෙන් විද්‍යාවට සැලකුවම ඉබේම දෙවියෝ අස්ථානගත වුණා. අපේ ජීවිතේට එඬියරෙක් නැති වුණා. ඉතින් ඔබට හිතනවා නම් මේ වගේ කාලේ මිනිස් ජීවිතේට මිනිස් සැලසුම් වලට එඬියරෙක් අවශ්‍යයි කියලා ඒක තමයි හිතලා බලන්න ඕනේ. You have to consider whether world without God is doable. දෙවියෝ අස්ථානගත කරන ලද ලෝකයක් කරගෙන යා හැකිද කියලා පොඩ්ඩ විද්වත්ව කල්පනා කරලා බලන්න ඕන. මම මේ කල්පනාව කරා 1971 මගේ A-level විභාගයෙන් පස්සේ. මගේ A-level විභාගේ මම ලංකාවේ ප්‍රථමයා වුණා. මම හිටියේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඒක මාත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. අපි ඒ කාලේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ජීව විද්‍යාව කරේ. ඊට පස්සේ මම කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ඇතුල් වෙලා හැම බැච් එකේම මම බැච් টොප් වුණා. ඒ නිසා තමයි මම මේ උනන්දුවෙන් මේ කොවිඩ් විද්‍යාව කොපමණක් විද්‍යාවද, කොපමණක් අවිද්‍යාවද, කොපමණක් අසත්‍යද කියලා සලකා බැලුවේ. ඒ වගේම මම සලකා බැලුවා මේ විද්‍යාවන්ට අමතරව විද්‍යාත්මක වෙන කියවන්න දේවල් තිබෙනවද? ඒ කියවපෙකින් තමයි මම ඔබට දැන් කාරණා ඉදිරිපත් කරේ. මෙහෙම ප්ලේග් එකක් එනවා. one day 1 hour වලින් ඒව shut down වෙනවා. ඒ පොතේ ගොඩක් අපිට අපේ මේ good shepherd හඳුන්වා දෙනවා. එයාව ඔබේ ජීවිතයට අවශ්‍යද කියලා ඔබ තීරණය කරන්න ඕන කාලෙක තමයි අපි ඉන්නේ.
Thank you very much for listening. Send this to your friends so that they will get a perspective of the scientific and the spiritual alternatives. Thank you for listening.